අයබෝවන් ආදරණීය දුව දරුවනි උසස් පෙළ ගිණුම් කරණයේ විෂය ධාරාව යටතේ දෙවන පාඩම් ඒකකය තමයි අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ ගිණුම් කරන සමීකරණය හා ඒ වෙනස් වීම. එම ඒකකය අපි අණු කොටස් තුනකට බෙදාගත්තා. පළවෙනි අණු කොටස තුලින් ගිණුම් කරන සමීකරණයට පදනම් වන ගිණුම් කරන සංකල්ප හා ගිණුම් කරන සමීකරණයට පදනම් වන මූලික අංග පිළිබඳව හඳුනා ගැනීමක් අපි කළා. දෙවෙනි අණු කොටස තුලින් ගනුදෙනුවා සිද්ධීන් නිසා ගිණුම් කරන සමීකරණයට ඇති කරන බලපෑම් එනම් එහි වෙනස් වීම වාර්තා කරන ආකාරය අපි අධ්‍යයනය කළා. අද අපි සාකච්ඡා කරන්න යන්නේ එහි තුන්වෙනි අණු කොටස. මෙම ඒකකය තුලින් අපි කතා කරනවා ගිණුම් කරන සමීකරණයේ ඇසුරින් සරල ආදායම් ප්‍රකාශනයක් හා සරල මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පිළිල කරන්නේ කොහොමද කියන එක. ඇත්තටම ආදායම් ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අයිති වෙන්නේ මූල්‍ය ප්‍රකාශන නැමැති ගිණුම් කරන නිමැවුමට අදාළව. මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම අපි ඉදිරියේදී සවිස්තරාත්මකව අධ්‍යයනය කරනවා. අද අපි සිදු කරන්නේ මේ ගනුදෙනුවා සිද්ධීන් ගිණුම් කරන සමීකරණයක වාර්තා කිරීමෙන් අනතුරුව සරල අන්දමේ මූල්‍ය ප්‍රකාශනයක්, සරල අන්දමේ ආදායම් ප්‍රකාශනයක්, සරල අන්දමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් සාදාගන්නේ කොහොමද කියන එක තමයි අද අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. කෙසේ නමුත් ආදායම් ප්‍රකාශනයක් හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදනකොට යම්කිසි ගිණුම් කාලච්ඡේදයක් වෙනුවෙන් තමයි මේ ප්‍රකාශන හදන්නේ. උතර මේ ගිණුම් කාලච්ඡේදය කියන්නේ මොකද්ද? ගිණුම් කරන කටයුතු වාර්තාකරණය සඳහා තෝරා ගන්නා කාල පරිච්ඡේදය. මෙය සාමාන්‍යයෙන් මාස 12ක කාල පරිච්ඡේදයක් වුණත් ඇතැම් විට අපේ ගිණුම් කරන තොරතුරු වාර්තා කිරීම සඳහා අපේ කාල පරිච්ඡේදය මාස 6ක් වෙන්න පුළුවන්, මාස 3ක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, සතියක් වෙන්න පුළුවන්. ඒ නිසා ශිෂ්‍යයන් වශයෙන් ඔබ හරි අවධානයෙන් බලන්නට ඕනි, හරි අවබෝධයෙන් බලන්නට ඕනි. අපිට මේ ගිණුම් කරන සමීකරණ වාර්තා කිරීම සඳහා, ගිණුම් කරන සමීකරණය තුළ තොරතුරු වාර්තා කිරීම සඳහා දී තිබෙන කාල පරිච්ඡේදයේ කොපමණ කාලයක්ද? මාසයක්ද, සතියක්ද, අවුරුද්දක්ද ආදී වශයෙන්. උතර මේ ගිණුම් කාලච්ඡේදයක් වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී අනිවාර්යයෙන්ම ඒ ගිණුම් කාලච්ඡේදයට අදාළ තොරතුරු පමණක් සැලකිලිට ගන්න වගවලා ගන්නට ඕනේ. එතින්දී අපට සිදු වෙනවා මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී ගැලපුම් සංකල්පයට සංකල්ප ගණනාවක් අනුගමනය කළ යුතුයි. එහිදී ප්‍රධාන සංකල්පයක් වෙන්නේ ගැලපුම් සංකල්පය. මේ හැම ගිණුම් කරන සංකල්පයකින්ම අපට කියා දෙන්නේ කිසියම් මඟ පෙන්වීමක්. ඒ ගිණුම් කරන කටයුතු සිදු කිරීම සඳහා යම්කිසි මඟ පෙන්වීමක් තමයි මේ සංකල්ප තුලින් කියා දෙන්නේ. අපිට මතක ඇති අපි ඉගෙන ගත්ත කලින් ඒකක සංකල්පයේ ඉතින්දිත් යම් මඟ පෙන්වීමක් කළේ, මූල්‍ය මිනුම් සංකල්පයේ ඉතින්දිත් යම් මඟ පෙන්වීමක් කළේ. ඒ වගේම මේ ගැලපුම් සංකල්පය තුල සිදු කරන්නේ කිසියම් ආකාරයක මඟ පෙන්වීමක්. මොකද්ද මේ ගැලපුම් සංකල්පෙන් කියා දෙන්නේ? ගැලපුම් සංකල්පෙන් කියා දෙන්නේ මේ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී, විශේෂයෙන්ම ආදායම් ප්‍රකාශනයේ පිළිල කිරීමේදී අනුගමනය කළ යුතු සිද්ධාන්ත පිළිබඳව. දැන් අපි ආදායම් ප්‍රකාශනයේ සාදන්නේ යම්කිසි ගිණුම් කාල පරිච්ඡේදයකට අදාළව මෙහෙයුම් ප්‍රතිඵලය හෙවත් ලාභය හෝ අලාභය ගණනය කිරීම සඳහා. උතර ලාභය හෝ අලාභය ගණනය කිරීමේදී ලාභය හෝ අලාභය කියලා කියන්නේ මොකද්ද? ආදායමයි වියදමයි අතර වෙනස. ආදායමෙන් වියදම අඩු කළාම ලැබෙන අගය අපි කියනවා ලාභය හෝ අලාභය කියලා. උතර මේ සංකල්පෙන් කියා දෙනවා අපට ගිණුම් කාලච්ඡේදයේ ලාභය හෝ අලාභය ගණනය කරනකොට මේ ආදායම සමග වියදම නිවැරදිව සැසඳීම කළ යුතුයි. ඉන් අදහස් වන්නේ ගිණුම් කාලච්ඡේදයේ ආදායම නිවැරදිව හඳුනා ගන්නට ඕනි. දෙවනුව එම ආදායමෙන් අඩු කරන්න ඕනි. එම ආදායම ඉපයීම සඳහා දරූ පිරිවැය, දරූ වියදම අඩු කරන්නට ඕනි. ආදායම සමග වියදම නිවැරදිව ගැලපිය යුතු බව තමයි මේ සංකල්පයෙන් කියන්නේ. තවදුරටත් කිව්වොත් ආදායම හඳුනාගත් පසු ඒ ආදායම
ඉපයීම වෙනුවෙන් දරන ලද වියදම නිවැරදිව සැලකිලිට ගත යුතු බවයි. මෙතෙන්දී මේ ගැලපුම් සංකල්පයට අනුව මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී අපට සිදු වෙනවා විවිධ ආකාරයේ ගැලපුම් කිහිපයක් මූල්‍ය ප්‍රකාශන වලට සම්බන්ධ කරන්න. ඊට අදාළ ප්‍රධාන ගැලපුම් කිහිපයක් අපි බලමු. මොකද මූල්‍ය ප්‍රකාශන පිළිල කරන පාඩමේදී අපි ගැලපුම් සවිස්තරාත්මකව අධ්‍යයනය කරනවා. මූලික වශයෙන් අවසන් තොගය කියන ගැලපීම අපිට සිදු කර යුතු ගැලපීමක් වශයෙන් හඳුනා ගන්නවා. ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ තියෙන තොගය ගලප ගන්නට ඕනි. ප්‍රතිපාදනයන් අනාගතයේ ඇතිවිය හැකි ප්‍රතිපාදනයන් සඳහා වෙන් කිරීම කරන්නට ඕනි. බොල් ණය කපහැරීම් කරන්නට ඕනි. ණයගැතියන්ගේ අය වේ යුතු ණය මුදලක් ස්ථිර වශයෙන්ම නොලැබෙනවා නම් එය අගය සඳහා කපහැරීමක් කරන්නට ඕනි. අඩමාන ණය සඳහා වෙන් කිරීම කරන්නට ඕනි. අනාගතයේදී ණයගැතියන්ගේ මුදල් එකතු කර ගන්නා විට බොල් ණය සිදු වෙතයි අපේක්ෂා කරන ප්‍රමාණයක් වේ නම් ඒ සඳහා වෙන් කිරීමක් කළ යුතුයි. මොකද ණයගැතියල බහඬ වික්කේ මේ ගිණුම් කාලච්ඡේදයේ ඒ නිසා විකුණුම් ආදායම හඳුනගන්න මේ අවුරුද්ද නිසා මේ කාලච්ඡේදය නිසා ඒ විකුණුම් ආදායම වෙනුවෙන් ඇතිවිය හැකි වියදමක් මේ කාලච්ඡේදයේ සිදු වුණත් අනාගතයේ සිදු වෙන්න තිබෙනවා නම් ඒ සඳහා වෙන් කිරීමක් කළ යුතුයි. ඒකක් කියනවා අඩමාන ණය වෙන් කිරීම කියලා. ෂය සඳහා වෙන් කිරීම කරන්න ඕනේ. දැන් ව්‍යාපාරයේ ආදායම ඉපයීමේ කාර්යයට ස්ථාවර වත්කම් දීර්ඝකාලීන වත්කම් සම්බන්ධ කරගන්නවා. ඒ වත්කම් වල ඇතිවන්නා වූ ඒ වසරේ ගිණුම් කාලච්ඡේදයේ එම ආදායම උපයන දායක වෙච්ච ප්‍රමාණය වෙනුවෙන් ෂය වියදම කියලා වටිනාකමක් විවර්තා කරන්නට ඕනේ. උපචිත වියදම්. ඒ කියන්නේ ගිණුම් කාලච්ඡේදයේදී වියදමක්සේ හඳුනා ගන්න ප්‍රමාණය වර්ෂය තුළ මුදලින් ගෙවූ ප්‍රමාණය වෙන්න අවශ්‍ය නැහැ. කාලච්ඡේදයේ ආදායම ඉපයීමට දායක වූ ප්‍රමාණය තමයි ගන්න ඕනේ. එතින්දී වියදම යම් විදිහකින් මුදලින් ගෙවා නොතිබුණා නම් ඒක උපචිත වියදමක්සේ සැලකිය යුතුයි. දැන් නිදසුනක් වශයෙන් ගිණුම් කාලච්ඡේදයේ කඩකෝලිය රුපියල් 10000 නම් එයින් මුදලින් ගෙවා තිබෙන රුපියල් 8000ක් නම් රුපියල් 2000 අපි හඳුනා ගන්න ඕනේ උපචිත කඩකෝලිය වශයෙන්. ඒ වෙනුවෙන් ගැලපීමක් කළ යුතුයි. මේ ආකාරයට මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී විවිධ ආකාරයේ ගැලපීම් කළ යුතු බව තමයි මේ ගැලපීම් සංකල්පයෙන් අපට කියා දෙන්නේ. මොකද ඊවිත තමයි ආදායම ඉපයීමට දායක වෙච්ච වියදම නිවැරදිව අපිට සසඳන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒතර මෙතනදී කරන ලබන ප්‍රධාන ගැලපීම් කීපයක ද්විත්ව බලපෑම අපි හඳුනාගමු. පළවෙනි එක බොල් ණය වියදම් කපහැරීම. දැන් ණයගැතියන්ගෙන් අය විය යුතු යම්කිසි ණය මුදලක් ස්ථිර වශයෙන්ම අය කරගත නොහැකි සිතා පොත්වලින් කපහරින්නේ නම් ඒක අපි කියනවා බොල් ණය කපහැරීමක් කියලා. ණයගැතියන්ගේ යම්කිසි ණය මුදලක් බොල් ණයක්සේ කපහැරියාම අත්වන ද්විත්ව ප්‍රතිඵලය මොකක්ද? ණයගැතිය කියන වත්කම අඩු වෙනවා. අනිත් පැත්තෙන් බොල් ණය කියන වියදමක් වැඩි වෙනවා. ඒත් බොල් ණය වියදම වැඩි වීම සහ ණයගැති වත්කම අඩු වීම. ඒක තමයි ණයගැතියන්ගෙන් බොල් ණය කපහැරීම නිසා අත්වන ද්විත්ව බලපෑම. ඊළඟට අනමාන ණය සඳහා වෙන් කිරීම. වර්තමාන ණයගැතියන්ගෙන් අනාගතයේදී මුදල් අය කරගන්නා විට බොල් ණය සිදු වෙතයි අපේක්ෂා කරන වටිනාකම සඳහා අපි යම්කිසි ප්‍රමාණයක් වෙන් කරනවා නම් ඒක අපි කියනවා අඩමාන ණය සඳහා වෙන් කිරීම. તો ඒකත් අපි මේ අවුරුද්දේ වියදමක්සේ හඳුනාගත යුතුයි. ඒතර අඩමාන ණය කියන වියදම වැඩි වෙනවා. අනිත් ප්‍රතිඵලය ණයගැතියන්ගෙන් අඩු වෙනවා. ණයගැතියන්ගෙන් ඍජුවම අඩු නොවුනත් අපි මූල තත්ත්ව ප්‍රකාශනයේදී අඩමාන ණය වෙන් කිරීමේ ප්‍රමාණය ණයගැති වත්කමෙන් අඩු කරලා පෙන්නනවා. ඒ නිසා අවසන් ප්‍රතිඵලය ණයගැති වත්කම අඩුවීම තමයි අඩමාන ණය වෙන් කිරීමක් නිසා සිදුවන්නේ. ෂය වියදම. දීර්ඝකාලීන ස්ථාවර වත්කම් වෙනුවෙන් ගිණුම් කාලච්ඡේදයේ ආදායම ඉපයීමට දායක වෙච්ච ප්‍රමාණය ෂය වශයෙන් කපා ගන්නවා. ඒ ෂය වියදම නිසා සිදුවන්නේ ෂය කියන වියදම වැඩිවීම හා අදාළ වත්කම අඩුවීම. දැන් අපි තුමු යන්ත්‍රය සඳහා මේ කාලච්ඡේදයේ ෂය රුපියල් 10000ක් අපි හඳුනා ගත්තා නම් ඒ යන්ත්‍ර ෂය නිසා සිදුවන්නේ යන්ත්‍ර වත්කම 10000කින් අඩුවීම හා යන්ත්‍ර ෂය කියලා වියදමක් 10000කින් වැඩිවීම. උපචිත වියදම් ගැලපීම. කාලච්ඡේදයට අදාළ නමුත් මෙතෙක් මුදලින් ගෙවා නැති වටිනාකම අපි කියන උපචිත වියදමක් කියලා. ඒ උපචිත වියදම නිසා සිදුවන්නේ උපචිත වියදම කියන්නේ මේ අවුරුද්දට අදාළ වියදමක් ඒක. එක පැත්තකින් වියදමක් අනිත් පැත්තෙන් තවම ගෙවා නැති නිසා වගකීමක්. නිසා උපචිත වියදම් ගැලපීම කළාම අත්වන ද්විත්ව බලපෑම තමයි වියදම් වැඩිවීම සහ උපචිත වියදම් කියන වගකීම වැඩිවීම. එතකොට අපි
මූල ප්‍රකාශන හදනකොට මේ ගැලපුම් විතරක් නෙවෙයි තව ගැලපුම් ගණනාවක් තියෙනවා. අපි ඒවා මූල ප්‍රකාශන පාඩමේදී ඉදිරියේදී සාකච්ඡා කරමු. අද අපි කරන්නේ මේ මූල ප්‍රකාශනයන්ට අයිති ප්‍රධාන ප්‍රකාශන දෙකක් වන ආදායම් ප්‍රකාශනය සහ මූල තත්ත්ව ප්‍රකාශනය පිළිබඳව සරලව අධ්‍යයනය කිරීම. අපි එතින් ඉස්සරහම බලමු ආදායම් ප්‍රකාශනය කියන්නේ මොකක්ද? ආදායම් ප්‍රකාශනය කියන එක අපි සරලව හැඳින්වීමක් කළොත් යම්කිසි ගිණුම් කාලච්ඡේදයකට අදාළව ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය වන ලාභය හෝ අලාභය ගණනය කිරීම සඳහා පිළියෙල කරන ප්‍රකාශනය අපි කියනවා ආදායම් ප්‍රකාශනය. එහෙම නැත්නම් යම් ගිණුම් කාලච්ඡේදයකට අදාළව ව්‍යාපාරයේ කාර්ය සාධන ප්‍රතිඵලය මෙහෙයුම් ප්‍රතිඵලය සියල්ලගේම අදහස වන්නේ කාලච්ඡේදයේ ලාභය හෝ අලාභය. මේ ලාභය හෝ අලාභය ගණනය කරන වාර්තාව අපි කියනවා ආදායම් ප්‍රකාශනය කියලා. ඒතර ලාභය හෝ අලාභය කියලා අපි හඳුන්වන්නේ ආදායම හා වියදම අතර වෙනසනේ. ඒ නිසා මේ ආදායම් ප්‍රකාශනයට අපි නිරන්තරයෙන්ම ඇතුළත් කරන්නට ඕනි ආදායම් වියදම් කියන සංරචකයන් දෙක. ඔබට මතක ඇති කලින් වීඩියෝ තුලින් අපි කතා කළා ප්‍රධාන ගිණුම් කරන මූලිකාංග පහ. මතකද? මොනවද? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් වියදම්. මේ පහෙන් ආදායම් ප්‍රකාශනයේ පිළිල කිරීම සඳහා අපි අදාළ කරගන්නේ ආදායම් හා වියදම් කියන සංරචකයන් දෙක. අනික් සංරචකයන් තුන, ඒ කියන්නේ වත්කම්, වගකීම්, හිමිකම් කියන සංරචකයන් තුන අපි ඇතුළත් කරන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. හොඳයි. අපි දැන් බලමු සරල ආදායම් ප්‍රකාශනයක් සාදාගන්නේ කොහොමද? ආදායම් ප්‍රකාශනයකදී මම කිව්වා ආදායම් ප්‍රකාශනයට අපි ඇතුළත් කරන්නේ ආදායම් හා වියදම්. දැන් මේක ප්‍රකාශනයක ස්වරූපයෙන් තමයි හදන්නේ මේ විදිහට සිරස් ආකාරයට. එහි උඩින්ම ව්‍යාපාර ඒකකේ නම ලියන්න ඕනි. ගිණුම් කරන ඒකකේ නම කුමක්ද ව්‍යාපාරය. ඒ වගේම ආදායම් ප්‍රකාශනයේ පිළිල කරන කාල පරිච්ඡේදය දාන්නට ඕනේ. ඉතින්දි කාල පරිච්ඡේදය අවසාන දිනේ දාලා අවල් දිනෙන් අවසාන වර්ෂය සඳහා එහෙම නැත්නම් අවසාන කාර්තුව සඳහා අවසාන සතිය සඳහා ඒ කාලච්ඡේදයේ අවසාන දිනේ සඳහන් කරලා ඒ කාලච්ඡේදය නම් කරන්න ඕනේ. ඊළඟ මොකද්ද? ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනයේ පිළිල කිරීම සඳහා අපට මට සරල ආකෘති දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ එක ආකෘතියක් උඩින්ම අපි ආදායම් දානවා. කාලච්ඡේදය තුළ ජනිත වෙලා තිබෙන ආදායම් අපි ඇතුළත් කරනවා. විකුණුම් ආදායම, තව තියෙන පුළුවන් වෙනත් ආදායම්, ඒ කියන්නේ ලද වට්ටම්, ලද කොමිස්, ආයෝජන ආදායම්, සේවා ආදායම් වගේ දේවල්. සියලුම ආදායම් ටික දාලා එකින් එක දාලා අපි එකතු ගන්නට ඕනේ. මේ තමයි මුළු ආදායම. අඩු කරනවා වියදම්. මේ කාලච්ඡේදයේ ආදායම ඉපැයීම සඳහා වැය කළ වියදම්. විකුණුම් පිරිවැය, ඒ කියන්නේ විකුණු බඩුවල පිරිවැය. දැන් විකුණුම් ආදායම තියෙනවා. ඒ විකුණු බඩුවල ගත් මිල හේවත් පිරිවැය වියදමක් වශයෙන් ගන්නවා. වැටුප් හා වේතන වියදම, ගෙවල් කුලී වියදම, විදුලි වියදම, රක්ෂණ වියදම, තව ෂෙයා වියදම්, ප්‍රචාරණ වියදම ඔක විවිධ ආකාරයේ වියදම් තියෙන පුළුවන්. ඒ වියදම් සියල්ලම පළවන තීරුවට දාලා එකතුව මේ මුළු ආදායමෙන් අඩු කළාම වෙනස එනවා. ඒක සුද්ධ ලාභය හෝ අලාභය. ඒක ධනාගයක් නම් ලාභයක් වේවි, ඍණාගයක් නම් අලාභයක් වේවි. හොඳයි. අපි සරල ආදායම් ප්‍රකාශනයක පිළිල කරන ආකාරය අපි අධ්‍යයනය කළා. ඒ අනුව මම කිව්වා ආකෘති දෙකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ පළවෙනි ආකෘතිය එක ළඟට ආදායම් වියදම් සම්බන්ධ කරන එක. දෙවෙනි ආකෘතිය අපි හඳුනාගත්තේ දලලාභය, සුද්ධ ලාභය වෙන වෙනම පෙන්වන ආකාරයට ආදායම් ප්‍රකාශනය පිළිල කිරීම. දලලාභය හා සුද්ධ ලාභය වෙන වෙනම පෙන්වන ආකාරයට ආදායම් ප්‍රකාශන හදන ආකාරය තමයි මේ තියෙන්නේ. ඉතින්දී විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා දලලාභය ගන්නවා. එන උත්තරයට වෙනත් ආදායම් එකතු කරලා අනිකුත් වියදම් අඩු කළාම සුද්ධ ලාභය ලැබෙනවා. අපි ඊළඟට බලමු ඊළඟ මූල්‍ය ප්‍රකාශනය වන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන්නේ මොකද්ද? මේක කලින් හැඳින්වීම කළේ ශේෂ පත්‍රය කියලා. නමුත් වර්තමානයේ මේ හඳුන්වන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේකෙන් පෙන්වන්නේ යම් ගිණුම් කාලච්ඡේදයක් අවසානයේදී ව්‍යාපාරයේ පවතින වත්කම්, වගකීම් සහ හිමිකම පිළිබඳ මූල්‍ය තොරතුරු ඉදිරිපත් කරන වාර්තාව අපි කියන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. අපි දන්නවා ප්‍රධාන ගිණුම් කරන මූලිකාංග පහක් තියෙනවානේ. ව්‍යාපාරයක සිදුවන ඕනෑම ගනුදෙනුවක් හා සිදුවීමක් වාර්තාකරණය කරන්නේ මේ මූලිකාංග පහ තුල. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්.
එතනදී ආදායම් හා වියදම් අනුසාරයෙන් තමයි ආදායම් ප්‍රකාශනය හදන්නේ. දෙවනුවේ ආදායම් ප්‍රකාශනයේ ලාභය අලාභය ගණනය කළයින් පස්සේ වත්කම් වගකීම් හිමිකම් අනුසාරයෙන් මූල තත්ත්ව ප්‍රකාශනය හදනවා. ඒ මූල තත්ත්ව ප්‍රකාශනය හදනකොට ආදායම් ප්‍රකාශනයේ ප්‍රතිඵලය වන ලාභය හෝ අලාභය මූල තත්ත්ව ප්‍රකාශනයේදී හිමිකමට ගලප ගන්නට ඕනේ. ඔබ දන්නවා ලාභය හෝ අලාභයට අයිතිවාසිකම් කියන්නේ කවුද? ව්‍යාපාරයේ අයිතිකරුවා. තොර මූල තත්ත්ව ප්‍රකාශනයත් අපට හදන්න පුළුවන් මෙන්න මේ ආකාරයට සිරස් ආකාරයට උඩින් ව්‍යාපාරයකගේ නම ලියලා මූල තත්ත්ව ප්‍රකාශනය හදන්න යම් කිසි නිශ්චිත දිනකට ඒ දිනේ දාලා එදාට මූල තත්ත්ව ප්‍රකාශනය කියලා ලියන්නට ඕනේ. අපි තුමු දෙසැම්බර් 2020 වසරේ දෙසැම්බර් 31ට හදනවා නම් 2020 දෙසැම්බර් 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. මූල තත්ත්ව ප්‍රකාශනයට අපි අතුලත් කරන්නේ වත්කම් හිමිකම් වගකීම්. අපි මුලින්ම වත්කම් ඇතුළත් කරන්න පුළුවන්. ඒතර ව්‍යාපාරයේ වත්කම් අනුපිළිවෙලට දානවා. ඉඩම් ගොඩනැගිලි මෝට්ටත ලී බඩු තොගය ණයගැතිය මුදල්. ඒකතු මුළු වත්කම්. මේ වත්කම් දැක්වීමේදී අපට ඕන නම් පුළුවන් ඒ වත්කම් වර්ගීකරණය කළ දක්වන්න ජංගම නොවන වත්කම් සහ ජංග වත්කම් කියලා. ඒතර එහෙම වුණොත් වත්කම් යටතේ ජංගම නොවන වත්කම් කියලා ශීර්ෂයක් දාලා ඒ යටතේ ජංගම නොවන වත්කම් ටික ලඝු කරනවා. ඊළඟට ජංග වත්කම් කියලා ශීර්ෂයක් දාලා ඒ යටතේ ජංග වත්කම් කොටස දානවා. ඒ විදිහට මුළු වත්කම් ප්‍රමාණය ලබා ගන්නවා. ඒක එකතුවක්. ඊට පස්සේ අපි දානවා හිමිකම. හිමිකම යටතේ ඉන්නේ මොකද්ද? ප්‍රාග්ධනය, ලාභය, ගැනලි. ඒතර ප්‍රාග්ධනය ඉලක්කමට සුද්ධ ලාභය එකතු කරනවා. සුද්ධ ලාභයක් නම් එකතු කරනවා, අලාභයක් නම් අඩු කරනවා. මේ සුද්ධ ලාභය ගණන් බලන්නේ ආදායම් ප්‍රකාශනය. අර ආදායම් ප්‍රකාශනයෙන් ලැබුණු උත්තරේ තමයි ලාභය හෝ අලාභය. ඒක ප්‍රාග්ධනයට එකතු කරලා මේ කාලය තුළ අයිතිකර සිදු කළ ගැනලි ප්‍රමාණය අඩු කරන්නට ඕනේ. මේ වරහන් තුළ දක්වලා තියෙන අඩු කිරීම. ඒ අනුව ලැබෙන අවසාන උත්තරේ තමයි කාලච්ඡේදයේ අවසාන දිනට හිමිකම. ඊට පස්සේ වගකීම් දාන්න ඕනේ. වගකීම අපිට පුළුවනි ජංගම නොවන වගකීම් ජංග වගකීම් වෙන් කරලා දක්වන්න. එහෙම නැත්නම් පොදුවේ වගකීම් යටතේ ඔක්කොම වගකීම් දාන්න පුළුවන්. බැංකු ණය, නහිමියෝ, තව තියෙන පුළුවන් උපචිත වියදම්, බැංකු අයිරාව වගේ වගකීම් තියෙන්න පුළුවන්. සියලු වගකීම් පළමු තීරුවට දාලා එකතුව දෙවන තීරුවට ගන්නවා. මේ තියෙන හිමිකම, මේ තියෙන වගකීම් මුළු එකතුව ගන්නවා. ලියනවා හිමිකම හා වගකීම් කියලා. තොර මූල තත්ත්ව ප්‍රකාශනයේදී මෙන්න මේ දේ වෙන්නට ඕනි. වත්කම් වල එකතුවයි මුළු වත්කම් වල එකතුවයි හිමිකම හා වගකීම් වල එකතුවයි අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. ගිණුම් කර සමීකරණයේදී සිදු වූ වාසේ මේ අගයන් දෙක අනිවාර්යයෙන්ම එකිනෙකට සමාන විය යුතුයි. හොඳයි. අපි දැන් සරල අභ්‍යාස කිහිපයක් කරමු. මේ ආදායම් ප්‍රකාශනයේ පිළිලෙල කිරීම හා මූල තත්ත්ව ප්‍රකාශනයේ පිළිලෙල කිරීම පිළිබඳව. අභ්‍යාසක 15. මේ දැක්වෙනවා රුක්මන්ගේ ව්‍යාපාර 2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂ සඳහා ඔබට දෙනවා ශේෂ ලයිස්තුවක්. ඒ තියෙනවා ඉඩම් ගොඩනැගිලි, මෝට්ටත, තොග, ණයගැතිය, බැංකු ශේෂය, මුදල්, විකුණුම් පිරිවැය, වැටුප්, ෂෙයාර්, විදුලිය, බැංකු ණය, නහිමිය, ප්‍රාග්ධනය. ඔබෙන් අහනවා ප්‍රශ්න දෙකක්. මේ තොරතුරු ආධාරයෙන් රුක්මන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් 2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. 2. 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. දැන් ඔබ දන්නවා ආදායම් ප්‍රකාශනයට අපි ඇතුළත් කරන්නේ ආදායම් හා වියදම්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අපි ඇතුළත් කරන්නේ වත්කම්, වගකීම් සහ හිමිකම්. දැන් මේ ලයිස්තුවේ තියෙන ওই වර්ග පහම අපි දල වශයෙන් හඳුනා ගැනීමක් කළහොත් ඉඩම් ගොඩනැගිලි මොකක්ද අයිතමේ? වත්කම්. අපි නිකන් හඳුනගමු වත්කම් කියලා මොකක්ද කිටියෙන් කියන්නම්. වත්කමක්. මෝට්ටත වත්කම්. තොගය වත්කම්. ණයගැතිය වත්කම්. බැංකු ශේෂය වත්කම්. මුදල් ශේෂය වත්කම්. විකුණුම් කියන්නේ මොකද්ද? ආදායමක්. විකුණුම් පිරිවැය වියදම්. වැටුප් වියදම්. ෂෙයාර් වියදම්. විදුලිය වියදම්. බැංකු ණය වගකීම්. නහිමිය වගකීම්. ප්‍රාග්ධනය හිමිකම්.
දැන් මෙතෙන්දී ආදායම් ප්‍රකාශනය අපි මුලින්ම හදමු. මුලින්ම ඉල්ලා දෙන ආදායම් ප්‍රකාශනය. ඒකට අපි ඇතුළත් කරන්නේ ආදායම් හා වියදම්. අපි මුලින්ම ආදායම් ප්‍රකාශනයක් පිළිල කරගමු මේ විදිහට රූල් කරන මේ විදිහට ආදායම් ප්‍රකාශනයක්. උඩින් ලියන්න ඕනේ ව්‍යාපාරිකයෙකුගේ නම, කාලච්ඡේදය සහ ප්‍රකාශනයේ නම. මොකද ව්‍යාපාරිකයෙකුගේ නම රුක්මන්ගේ ව්‍යාපාරය. අපි ලියන මෙහෙම රුක්මන්ගේ ව්‍යාපාරය කියලා. රුක්මන්ගේ ව්‍යාපාරය. මොකද කාලච්ඡේදය දානකොට කාලච්ඡේදය අවසාන දිනේ දාලා ඒ දිනෙන් අවසන් වර්ෂය. හරි කාර්තුවක් නම් කාර්තුව, මාසයක් නම් මාසය. මෙතන අහන්නේ වර්ෂයක් සඳහා. අපි එහෙම ලියමු. 2020 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා. මොකද්ද ආදායම් ප්‍රකාශනය. දැන් මේ මූල්‍ය ප්‍රකාශන වල සංඛ්‍යා ඇතුළත් කරනකොට සංඛ්‍යා දිගට ලොකුවට තිබෙනවා නම් අපිට පුළුවන් දහස් වලින් ඉදිරිපත් කරන්න. අර සමීකරණ වලත් අපි එමු කළා. ඒතර රුපියල් දහස් වලින් අපි සංඛ්‍යා ලියමු. එහෙනම් මෙතන රුපියල් 1000 කියලා ලියන්න ඕනේ. රුපියල් දාලා බින්දුව දාලා 1000 කියලා ලියුවාම අපිට පුළුවන් හැම සංඛ්‍යාවක්ම අග බිඳු තුන ඉවත් කරලා සංඛ්‍යාව ඇතුළත් කරන්න. ආදායම් ප්‍රකාශනයේ මුලින්ම අපි හදමු දාන්නේ ඇතුළත් කරන්නේ ආදායම් ඊට පස්සේ වියදම්. මම මේ ගන්න අර ආකෘති දෙකෙන් පළවෙනි ආකෘතිය සුද්ධලාභي පමණක් පෙන්වමු කරන විදිහට අපි මුලින්ම ආදායම් කියලා ලියමු. අඩු කළා වියදම්. දැන් බලන්න මේ ලයිස්ට්යේ තියෙන ආදායම් වියදම් මොනවද කියලා. ආදායම් තියෙන එකයි මොකද්ද විකුණුම් ආදායම් ලක්ෂ 9ක්. අපි කෙලින්ම දාමු ආදායම් එකයි තියෙන්නේ. විකුණුම් කියලා ලියමු. එකයි ඉලක්කමක් පුතක් තිබුණ නිසා අපි කොනේ තිරු දාමු ලක්ෂ 9000 ලියන්නේ කොහමද? අග බිඳුව අයින් කළාම 900යි. ඊට පස්සේ බලන්න වියදම් මොනවද තියෙන කියලා. වියදම් තියෙනවා 1 2 3 4ක් නේද? විකුණුම් පිරිවැය, වැටුප්, ෂය, විදුලිය. අපි වියදම් 4 ලියමු. විකුණුම් පිරිවැය තියෙනවා ලක්ෂ 4ක්. වියදම් ලියන විකුණුම් පිරිවැය ලක්ෂ 4 අපි දහස් වලින් ලියමු 400යි. ඊළඟට වැටුප් වියදම 1,30,000යි. වෙන වැටුප් 1,30,000 කියන දහස් වලින් කොන 130යි. ඊළඟට ෂය වීම 95,000යි. වෙනවා ෂය 95,000 දහස් වලින් කියන 95යි. ඊළඟට විදුලිය 15,000යි. අපි වෙනවා විදුලිය 15,000 කියන දහස් වලින් කොහොම 15යි. බලන්න මේ අභ්‍යාසයේ ආදායම් වියදම් තියෙන එච්චරයි. එක ආදායම වියදම් 4යි නේ. අනිත වත්කම් සහ වගකීම් හිමිකම්. හරි. දැන් අපි ආදායම් ප්‍රකාශනයේ වැඩ අවසන් කරමු. ආදායම 900යි වියදම් තියෙනවා 4ක්. අපි දැන් මේ වියදම් 4 එකතු කරමු. 10යි 4යි 10 14යි 640යි 10 වලින් අඩු කරන නිසා වරහණක් දානවා. ඊපස්සේ මේ ආදායමේ වියදම අඩු කරමු. 640 අඩු කරන්නට ඕන. 10 4 ගෙම 6යි 2යි 260ක ධනාගයක් එනවා. මේ මොකද්ද? මේ ඉස්සරහ සුද්ධ ලාභය. මේ තමයි සුද්ධ ලාභය. මේක අපි ශේෂ මේ මූලදත්ත ප්‍රකාශනයේදී හිමිකමට එකතු කරන්නට ඕනේ. ඔන්න ආදායම් ප්‍රකාශනය හදුවා. සරල ආදායම් ප්‍රකාශනය. දැන් මෙතින්දී දලලාභය වෙන් කරගන්න අවශ්‍යතාවය අනුව ආදායම් ප්‍රකාශනය හදනවා නම් විකුණුම් වල විකුණුම් පිරිවැය අඩු කරලා දලලාභය අරගෙන ඒකට වෙනත් ආදායම් සහ වියදම් අඩු කරන්න ඕනේ. වෙනත් ආදායම් එකතු කරලා වියදම් අඩු කරන්න ඕනේ. මේ මෙදුවත් ප්‍රමාණවත් මේ සරල ආදායම් ප්‍රකාශන වලදී. අපි ඊළඟට බලමු වත්කම් වගකීම් හිමිකම් අනුසාරයෙන් හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. අර වගේම සිරස් ආකාරයට මෙහෙම ප්‍රකාශනය රූල් කරගන්න. ඊට පස්සේ උඩින් ව්‍යාපාර එකකේ නම ලියන්න. රුක්මන්ගේ ව්‍යාපාරය.
ශේෂපත්‍ර මූල තත්ත්ව ප්‍රකාශනයේදී හැම වෙලාවෙම කාලච්ඡේදයේ අවසාන දිනේ දාලා ඉදිනට මූල තත්ත්ව ප්‍රකාශනය කරලා ලියන්න ඕනේ. 2020 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. අපි මේකට මුලින්ම දාන්නේ වත්කම්. වත්කම් ජංගම නොවන වත්කම් ජංග වත්කම් කියලා වෙන් කරන්නත් පුළුවන්. එහෙම වර්ගීකරණයක් කළහොත් අපි දානවා ජංගම නොවන වත්කම් කියලා. ඊට පස්සේ ජංග වත්කම්. දැන් අර ලයිස්ට්යේ තියෙන ජංගම නොවන වත්කම් සහ ජංග වත්කම් හඳුනා ගමු. බලන්න ජංගම නොවන වත්කම් මොනවද තියෙන්නේ මේ ගානේ? ඉඩම් හා ගොඩනැගිලි ජංගම නොවන වත්කමක්, මෝටර රථ ජංගම නොවන වත්කම්. වත්කම් 6ක් තියෙනවා. උඩ දෙක ජංගම නොවන වත්කම්, තොගය ණය ගැතිය බැංකු සෙසිය මුදල් ජංග වත්කම්. ජංගම නොවන වත්කම් ඉඩම් ගොඩනැගිලි ලක්ෂ 5ක් තියෙනවා. අපි දාගමු. ඉඩම් හා ගොඩනැගිලි ලක්ෂ 5ක් අපි මේකත් රුපියල් 1000 කියලා හුම් ලියාගමු මුලින්. ලේසි. ලක්ෂ 5000 නුවම් 500යි. ඊළඟට තියෙනවා මෝටර රථ ලක්ෂ 4ක්. නදාන මෝටර රථ ලක්ෂ 4යි කියන්නේ 10 නුවම් 400යි. ඊළඟට තොගය 50000යි. තොගය කියන්නේ ජංග වත්කමක්. ජංග වත්කම දාන තොගය 50000යි 10 කියන්නේ 50යි. ඊළඟට විනෝද ණය ගැතිය ලක්ෂයයි 10 කියන්නේ 100යි කියලා ජංග වත්කමක්. ඉතින් ලියු ණය ගැතිය 100යි 10 වලින්. ඊළඟට බැංකු ශේෂය 25000යි ජංග වත්කමක්. බැංකු ශේෂය බැංකු කිලුවත් ඇති 25000 කියන 10 වලින් 25යි. ඊළඟට තියෙනවා අතැති මුදල් 1,25,000ක් ජංග වත්කමක්. ජංග වත්කම දාන මුදල් අතැති මුදල් 1,25,000යි 10 වලින් කියන 125යි. අච්චරයි වත්කම් තිබෙන්නේ. ඒතර ජංගම නොවන වත්කම් දෙකක් තියෙන එකතු ගත්තාම 900යි. ජංග වත්කම් 4ක් තියෙනවා. එකතු බලන්න කීයද කියලා 10යි. තුන්සිය 20ක් නේද? තුන්සියක් තියෙනවා නේද? 300ක් තියෙනවා ජංගම වත්කම්. ජංගම නොවන වත්කම් තියෙනවා 900ක්. මේ දෙක එකතු කරලා අපි ගන්නවා. මුළු වත්කම් වෙනවා. මුළු වත්කම් වෙනවා කියලා 1200ක්. එක්ස්ට්‍රා අපි වෙනවා මුළු වත්කම් කියලා. ඊට පස්සේ අපි දාන්නේ හිමිකම සහ වගකීම්. මුලින්ම දාමු හිමිකම. මේකනේ බලන්න හිමිකමට ඇතුළත් වෙන්නේ මොනවද කියලා. හිමිකමට ඇතුළත් වෙනවා මේ තියෙන්නේ ප්‍රාග්ධන ලක්ෂ 7ක් තියෙනවා. ඊට අමතරව ආදායම් ප්‍රකාශනයේ අවසානයේ ලබාගත් ලාභය එකතු කරන්න ඕනි. එතකොට හිමිකමට අපි දාන මුලින්ම ප්‍රාග්ධනය ලක්ෂ 7යි කියවනේ නේද? ඒක අපි 10 වලින් කියවම 700යි. මේකට එකතු කරන්න ඕනි. අර ආදායම් ප්‍රකාශනයෙන් ලබාගත්තු ලාභය. කියලා ආදායම් ප්‍රකාශනයේ අපේ ලාභය 260ක් තියෙනවා. එකතු කරන්න ඕනි. එකතු කරලා සුද්ධ ලාභය
260යි. මේ ගානේ ගැළලි නැහැ. ගැළලි තිබ්බනම් මේ දෙක එකතු වෙන් අඩු කරන්න ඕනේ. ගැළලි 30 මේ දෙක එකතු අපි ගන්නවා 960ක් කියලා. ඊට පස්සේ අපි දානවා වගකීම්. මේ ගානේ වගකීම් තිබුණා. මතකද වගකීමේ තියෙන දෙකක් තියෙනවා. බැංකු ණය ලක්ෂ 2ක්, නහිමියෝ 40000. වෙන බැංකු ණය ලක්ෂ 2ක් තියෙනවා. ඊට පස්සේ නහිමියෝ 40000 කිව්වනේ. දැන් මේ දෙක එකතුවත් ගන්නවා 240යි. හිමිකම් හා වගකීම එකතු කරලා බලන්න 1200යි. එතකොට පේනවා ඒ 1200 ඉස්සරහින් අපිට එනවා හිමිකම් හා වගකීම් කියලා. අපිට පේනවා අර ගිණුම් කරන සමීකරණයේදී වගේ වත්කම් වගකීම් හිමිකම් වත්කම් වල එකතුව සමානයි හිමිකම් හා වගකීම් වල එකතුවට. හිමිකම 960යි වගකීම් 240 එකතුව 1200යි 1000 වලින් ඒ කියන්නේ ලක්ෂ 12යි. මෙතනත් එහෙමයි වත්කම් මුළු වත්කම් වල එකතුව 1000 වලින් 1200 කියන්නේ ලක්ෂ 12යි. අවසානයේ වත්කම් වල එකතුවට හිමිකම් හා වගකීම් වල එකතුව සමාන වී තිබෙනවා. හොඳයි අපි ඊළඟ අභ්‍යාසයට යමු. අභ්‍යාසංක 16 බලන්න. පහතින් දැක්වෙන්නේ අලුතින් ආරම්භ කරන ලද ජයලතා ව්‍යාපාරයේ 2020 පළමු කාර්තුවට අදාළ තොරතුරුය. අන්න හොඳට මතක තියාගන්න ගිණුම් කාලච්ඡේදය කොච්චරද? කාර්තුවයි. කාර්තුවක් කියන මාස කීයද ළමයි? මාස 3යි. මේ අභ්‍යාසය අපිට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ මාස 3කට අදාළව. ඒතර අපි ආදායම් ප්‍රකාශනය හදනවා නම්, ඒ වගේම මූල තත්ත්ව ප්‍රකාශනය හදනවා නම්, ඒ හදන්නේ මේ මාස 3 වෙනුවෙන්. මාස 3ට අදාළ ගනුදෙනු තමයි සැලකිලිට ගන්න. අපිට තියෙනවා ගනුදෙනු 8ක්. අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක් බැංකු ණයක් ලබාගෙන ඉන් 90ක් ව්‍යාපාරය සඳහා යොදවා තිබෙනවා. යොදවලා ව්‍යාපාරය පටන් ගන්න තියෙනවා. වෙළඳ භාණ්ඩ තොග ණයට ගෙනුම් ලක්ෂ 2යි. පිරිවැය 50000ක තොගයක් 80000කට ණයට විකිණීම. කාර්යාල උපකරණ මුදලට ගත්තා 1,20,000යි. මේ ඵලදායී ජීවිත කාලය අවුරුදු 10ක් වන අතර එම කාලය තුල සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරන්න ඕනේ කියලා කියනවා. පිරිවැය 90000ක තොගයක් සිට 20ක ලාභයක් සහිතව මුදලට විකිණීම. කාර්තුවට අදාළ කඩකුලිය මුදලින් ගෙවුවා 15000යි. කාර්තුවට අදාළ සේවකයට රුපියල් 30000යි. එයින් 20000ක් මුදලින් ගෙවා තිබීම. ණය ගැතියන්ගෙන් රුපියල් 2000ක් බොල් ණය ලෙස කපහැරියා. මේ විදිහට ගනුදෙනු ඔබට දෙනවා මූලික වශයෙන් 8ක්. ඊට පස්සේ ඔබෙන් අහනවා අවශ්‍ය වන්නේ ඔය බලන්න අහලා තියෙන දේ මොකද්ද කියලා. ඉහත ගනුදෙනු නිසා ඇතිවන බලපෑම් පහත් සඳහන් ගිණුම් කරන සමීකරණය තුළ වාර්තා කර පෙන්වන්න අයිතමයන් සහිතව. ප්‍රාග්ධනයේ ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම් සමානයි වත්කම්. අර හිමිකමේ ප්‍රසාරණය දැක්වෙන ආකාරයට සමීකරණ දීලා තියෙන්නේ ප්‍රධාන මූලිකාංග 5 යටතේ. ප්‍රාග්ධනය ආදායම් වියදම් වගකීම් වත්කම්. සමීකරණ තුළ අර ගනුදෙනු වල වෙනස් වීම වාර්තා කරන්න ඕනි. දෙක කාර්තුවට අදාළව ආදායම් ප්‍රකාශන හදන්න ඕනි. කියන්නේ 2020 පළමු කාර්තුවේදී කියන්නේ 2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා මූල්‍ය ප්‍රකාශනය. කාර්තුවයි කියන්නේ මාස 3යි. ඒතර මේ අභ්‍යාසයේ ගිණුම් කාලච්ඡේදයේ මාස 3යි. 2020 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. හොඳයි. මේකේ අපි අර ගිණුම් කරන සමීකරණයත් අපි හදන්න ඕනේ. සමීකරණ වෙනස් වීම වාර්තා කරන්න ඕනේ. ආදායම් ප්‍රකාශනයයි මූල තත්ත්ව ප්‍රකාශනය හදන්න ඕනේ. අපි ඉස්සල්ලාම හදමු ගිණුම් කරන සමීකරණ යටතේ ගනුදෙනු වල බලපෑම වාර්තා කිරීම. දැන් ඔබ මේ විදිහට වගුවක් හදා ගන්න ඕනි. සමීකරණ අයිතමයන් පහ ලියා ගන්න. ගිණුම් කරන මූලිකාංග 5 ප්‍රාග්ධනය, ධන ආදායම්, ඍණ වියදම්, වගකීම්, වත්කම්. ඔබෙන් බලාපොරොත්තු වුණා ගනුදෙනු නිසා සමීකරණයට ඇති කරන බලපෑම වෙනස් වීම වාර්තා කරනවා වගේම ඒ වෙනස් වීමට තුඩු දුන් අයිතමයන් සඳහන් කරන්න ඕනේ. එහෙම නොවුන නම් එහෙම අයිතමයන් වාර්තා කිරීමක් ඔබෙන් විමසා සිටියේ නැත්නම් ඔබට වෙනස් වීම පමණක් ලියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අයිතිකරු මුදලින් ප්‍රාර්ථනා යෙදුවා කිව්වම මුදල් වැඩිවීම ප්‍රාර්ථනා වැඩිවීම. අයිතමයන් සමග ලියනවා නම් මුදල් කියලා ලියන්න ඕනේ ප්‍රාර්ථනා කියලා ලියන්නත් ඕනේ. එහෙම නොවේ නම් කෙලින්ම
මුදල් තීරුවට වැඩිවීම දානවා ප්‍රාග්ධනයේ තීරුවට වැඩිවීම දානවා. දැන් මේක අයිතිම සමග අපි ලියමු. හොඳයි. දැන් මෙතෙන්ද බලන්න පළවෙනි ගණතුන මොකක්ද කියලා. අයිතිකරු විසින් රුපියල් දසලක්ෂයක බැංකු ණයක් ලබාගෙන ඉන් 90ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කළා. දැන් මතකයිනේ ගිණුම් කරන ඒකක සංකල්පය. ඒකක සංකල්පය අනුව ගිණුම් කරන ඒකකයට අදාළ ගනුදෙනු හා සිද්ධීන් පමණයි වාර්තා කරන්නේ. දැන් මෙතනදී අයිතිකරු රුපියල් දසලක්ෂයක ණයක් ගත්තා කියන්නේ ගිණුම් කරන ඒකකයට අදාළ නැහැ. ඒක එයාගේ පෞද්ගලික ගනුදෙනුවක්. හැබැයි ලැබුණු දසලක්ෂයක ණය මුදලින් එයා 90ක් යොදා ව්‍යාපාරය ආරම්භ කරනවා. අන්න ඒක ව්‍යාපාරයට සම්බන්ධ ගනුදෙනුවක්. දසලක්ෂයක බැංකු ණයක් ලබා ගැනීම අයිතිකරු සිදු කළේ ඒක ව්‍යාපාරයට අදාළ නැහැ. නමුත් ඒකෙන් 90ක් එයා ව්‍යාපාරයට ආයෝජනය කරනවා. તો දසලක්ෂයෙන් 90ක් කියන්නේ කීයද? රුපියල් ලක්ෂ 9ක්. එහෙනම් මේ ගනුදෙනුවේ ප්‍රතිඵලය මොකද්ද? ලක්ෂ 9ක් අයිතිකරු මුදලින් ප්‍රාර්ථනය යෙදුවා. වෙනත් විදිහකින් කිව්වොත් අයිතිකරු රුපියල් ලක්ෂ 9ක් ප්‍රාර්ථනීය වශයෙන් යොදා ව්‍යාපාරයක් ආරම්භ කළා. අයිතිකරු රුපියල් ලක්ෂ 9ක් යොදා ප්‍රාර්ථනයක් යොදා ව්‍යාපාරය ආරම්භ කළා නම් මුදල් වැඩිවීම ලක්ෂ 9යි ප්‍රාර්ථනීය වැඩිවීම ලක්ෂ 9යි. අපිට පුළුවන් මේ වගුවේ රුපියල් 10 වලින් සංඛ්‍යා වාර්තා කිරීම කරන්න. අපිට මෙතන උඩින් රුපියල් 10 කියලා අපි ලියමු. අපිට 10 වලින් සංඛ්‍යා ලියන්න පුළුවන්. તો ලක්ෂ 9ක් ප්‍රාර්ථනීය යෙදුවා මුදල් වැඩි වෙන රුපියල් ලක්ෂ 9ක්. ඒ කියන්නේ පත්කම් වැඩිවීම ලක්ෂ 9ක් 10 වලින් කිව්වම 900යි. වැඩිවීම 900යි. අයිතිම මම ලියන මුදල් කියන මේ විදිහට. රාහතර මම ලියන මුදල්. අහන්න පුළුවන් කමක් නේ. මුදල්. අනික හිමිකම රුපියල් ලක්ෂ 9කී වැඩි වෙනවා. මෙතන ප්‍රාර්ථනීය තීරය වාර්තා කරන්නේ ප්‍රාර්ථනීය වැඩිවීම ලක්ෂ 9 10 වලින් 900යි. ඒත් මම ප්‍රාර්ථනීය කියලා වරහන්තුර ලියනවා. ඔන්න පළවෙනි ගනුදෙනුවේ වෙනස් වීම. අපි යමු දෙවෙනි ගනුදෙනුවට. වෙළඳ තොග ණයට ගැනීම රුපියල් ලක්ෂ 2යි. කියන්නේ විකිණීම සඳහා භාණ්ඩ ණයට ගත්තා රුපියල් ලක්ෂ 2යි. එතකොට ණයට භාණ්ඩ ගත්තාම මොකද්ද වෙන්නේ කියන්නේ? තොගේ ලක්ෂ 2කින් වැඩි වෙනවා. ණහිමියන් ලක්ෂ 2කින් වැඩි වෙනවා. තොගේ වැඩි වෙනවා කියන්නේ වත්කම්. දැන් ලක්ෂ 2කින් 200යි. 10 වලින් වත්කම් වැඩි වීම 200යි. මොකද්ද තොග? ණහිමියන් වැඩි වෙන ලක්ෂ 2ක් 10 වලින් 200යි. වගකීම් තිරු දාගන්න ධන 200ක්. මොකද අයිතමේ ණහිමි. කෙටින් වෙනවා අයිතමේ. ඒතර බලපෑම් දෙක වෙන්නේ වත්කමක් වැඩි වෙනවා වගකීමක් වැඩි වෙනවා. තුන්වෙනි ගනුදෙනුව පිරිවැය 50000ක තොගයක් 80000ක ණයට විකිණීම. මම කිව්වා පිරිවැය 50000ක තොගයක් 80000ක ණයට වික්කහම සිදුවෙන තොගයේ 50000කින් අඩුවීම 80000ක ණයකතියක් ඇති වෙනවා. ඒ වගේම මේ ගනුදෙනුවේ ලාභයක් තියෙනවා රුපියල් 30000ක. ඒතර මූලික සමීකරණය වන වත්කම් වගකීම් හිමිකම් කියන සමීකරණය තුළ මේක වාර්තා කරනවා නම් තොග අඩුවීම ලියන්න ඕනි, ණයකතියන් වැඩිවීම ලියන්න ඕනි, කෙලිම ලාභයේ හිමිකම් තිරට ගලප ගන්න ඕනි. නමුත් මෙහි අපෙන් අහන්නේ ආදායම් වියදම් වෙන වෙනම වාර්තා කරන්නට ඕන. ඒ නිසා මේ ගණතුනේ ආදායමයි වියදමයි වෙන වෙනම වාර්තා කරනකොට අපි මෙතන ගණතුණු දෙකක්සේ හඳුනා ගන්නට ඕනි. 80000ක බාහන ණයට වික්කා ණයගතියන් වැඩිවීම 80000යි විකුණුම් ආදායම වැඩිවීම 80000යි. 50000ක තොගයක් නිවික්කේ ඒ නිසා තොග අඩුවීම 50000යි විකුණුම් පිරිවැය වැඩිවීම 50000යි. එතකොට ආදායම 80000යි වියදම 50000යි දෙකේ වෙනස 30000 ලාභය හිමිකමට ගැලපෙනවා. පැහැදිලි නේද? සමීකරණයේ ස්වරූපය අනුව වාර්තා කරන ආකාරයේ වෙනසක් තියෙනවා. වත්කම් සමානයි හිමිකම ධන වගකීම් සමීකරණය තුල කෙලින්ම ඔබට මේ ගණතුනේ ලාභය වාර්තා කරන්න පුළුවන්. ප්‍රාග්ධනයේ ධන ආදායම් ඍණ වියදම් කියලා දක්වා තිබෙන අවස්ථාවක ලාභයේ වෙනුවට ගණතුනේ ආදායම වෙනමයි වියදම වෙනමයි වාර්තා කළ යුතුයි. මෙන්න මේ ආකාරයට අසූදාහක තොග විකිණීම කළ නිසා වත්කමක් ණයට විකිණීම කළේ වත්කමක් වැඩි වෙන 80000කින්. ඒ කියන්නේ 10 වලින් කිව්වොත් 80යි ධන 80යි මොකක්ද වැඩි වෙන වත්කම ණය ගැති. අනික විකුණුම් ආදායම වැඩි වෙනවා 80000කින්. ආදායම් තීරුව වැඩි වෙනවා 80000කින් කියන්නේ 10 වලින් 80යි
මොකද්ද විකුණුම්. ඊළඟට 50000ක තොගයක් තමයි විකිණීම කළේ. එහෙනම් තොග අඩු වෙනවා 50000කින් වත්කම් තීරු අඩුවීම 50000 10 වලින් කියන්නේ 50යි. වෙන 50යි වරහන් තුල තොග අයිතමේ තමයි තොගය. අනිත් පැත්තේ විකුණුම් පිරිවැය 50000කින් වැඩි වෙනවා. විකුණුම් පිරිවැය කියන්නේ වියදමක්. වියදම් තීරු දාගෙන ධන 50000 කියන්නේ 10 වලින් නම් 50යි. අයිතමේ විකුණුම් පිරිවැය. පැහැදිලි නේද? හොඳයි. අපි යමු ඊළඟ ගනුදෙනුවට. අංක 4 කාර්යාල උපකරණ මුදලට ගත්තා 1,20,000යි. මෙහි පළදාය ජීවිත කාලය වසර 10යි. එම කාලය තුල සරල මාර්ග ක්‍රමයට ඡය කළ යුතුයි කියලා කියනවා. මෙතන තියෙනවා ගනුදෙනුවක් සහ ගැළපීමක්. ගනුදෙනුව තමයි කාර්යාල උපකරණ ගැනීම 1,20,000යි මුදලට. ඒ වගේ මේ වත්කමේ පළදාය ජීවිත කාලය කියන්නේ ප්‍රයෝජනයට ගත හැකි කාලය ඔබට දීලා තිබෙනවා. මේ කාලය තුල සරල මාර්ග ක්‍රමයට ඡය කරනවා කියන්නේ සමාන වාරික වලින් ඡය කිරීම කියන අගේ අඩු කිරීම යන්නට ඕනේ. ඒතර අපේ මේ ගිණුම් කාලච්ඡේදයේ කාර්තුව වෙන කාර්තුව අදාළ ඡය වීමක් ගලපලා ගන්නට ඕනේ. ප්‍රතිඵල දෙකක් වාර්තා කළ යුතුයි. මුලින්ම මුදලට කාර්යාල උපකරණ ගන්නවා 1,20,000ක්. අපි ඒක වාර්තා කරමු මේ විදිහට. මුදලට ගත්තනම් කාර්යාල උපකරණ වත්කමක් වැඩි වෙනවා 1,20,000කින්. 10 වලින් කිව්වොත් නම් 120යි ධන. ඒ තමයි උපකරණ කියන වත්කම. මුදලට ගත්ත නිසා මුදල් අඩු වෙනවා 120කින්. මුදල් ඍණ 120යි. ඒ වත්කම් දෙකක් අඩු වෙනවා. එක වත්කමක් අඩු වෙනවා අනිත් වත්කම වැඩි වෙනවා. දෙවනුව මේ කාර්යාල උපකරණය ඡය කරන්න ඕනි මේ කාලය තුල සම්පූර්ණ ඵලදායී ජීවිත කාල අවුරුදු 10යි. එහෙනම් නමුත් අපි මෙතන හදන්නේ කාර්තුවයි. දැන් කාර්තුවක අදාළ ඡය ප්‍රමාණය හොයාගන්න ඕනේ. ඒක මෙහෙමයි හොයාගන්නේ. එක්ලක්ෂ 20000 මුළු වටිනාකම 1,20,000යි. මේ 1,20,000 අවුරුදු 10ක් තුර සරල මාර්ග ක්‍රමයට ඡය කරන එක අවුරුද්දක ඡය කියන්නේ 10න් බෙදන්න ඕනේ. ඒතර 1,20,000 10න් බෙදුවම එක අවුරුද්දක ඡය කීයද? 12000. 12000 කියන අවුරුද්දක ඡයනේ. නමුත් අපි මේ අපේ ගිණුම් කාලච්ඡේදයේ කියන්නේ මාස 3යි. එහෙනම් අපි ගන්නනේ මාස 3ක. එහෙනම් 12000 කියන අවුරුද්දක කියන්නේ මාස 12ක නම් මාස 3ට කීයද? 12න් 3යි නැත්නම් 4න් 1යි නේද? 12000න් 4න් 1ක් තමයි මේ කාලච්ඡේදයේ ඡය. කීයද? 4000යි. මේ මාස 3ේ ඡය ප්‍රමාණය 4000යි. 1,20,000 අවුරුදු 10ක. ඒතර අවුරුද්දක ඡය රුපියල් 12000යි. මෙතන කාලච්ඡේදයේ මාස 3ක් වූ නිසා 12000 නැවත මාස 3ට ගන්න ඕනේ. 12න් බෙදලා 3ෙන් වැඩි කරනවා. ඒ කියන්නේ කාර්තුක 4න් 1ක්. 4000 ඡය. ඒතර 4000 තමයි ඡය වීම. ඒක 10 වලින් වාර්තා කරනකොට අගබින්දුවක එක්වම රුපියල් 4යි. ඒතර ඡය වීමේ ප්‍රතිඵලය මොකද? ඡය කියන්නේ වියදමක් වැඩි වෙනවා, වත්කමක් අඩු වෙනවා. ඒතර අපි සමීකරණය තුල වාර්තා කරනකොට නැවත එහෙමයි වාර්තා කරන්නේ. වත්කමක් අඩු වෙනවා 4000කින්. ඒ කියන්නේ වත්කම් තීරුව ඍණ 4000ක අපි 10 වලින් ගත්ත 4යි. මම මෙතන ලියන කෙටියෙන් වත්කම් ඍණ 4යි. ඒ තමයි උපකරණ. අනිත් ප්‍රතිඵලය උපකරණ කියන්නේ වියදමක්. වියදම නිසා ඡය කියන්නේ වියදමක්. උපකරණ ඡය කියන්නේ වියදමක්. එතන වියදම් වැඩි වීම 4යි. 10 වලින් තමයි කියලා තියෙන්නේ. වියදම් වැඩි වීම 4යි කියන්නේ ඡය. තොර ගනුදෙනුව උපකරණ මිලට ගැනීම ගැළපීම ඡය. ඡය නිසා වියදම් වැඩි වෙනවා. උපකරණ කියන වත්කම අඩු වෙනවා. හොඳයි අපි යමු ඊළඟ ගැළපීමට. ඊළඟ ගනුදෙනුවට. පස්වෙනි එක පිරිවැය 90,000ක තොගයක් සිර 20ක ලාභයක් සහිතව මුදලට විකුණනවා. එකත් අත්පිට විකුණුම් ගනුදෙනුවක්. පිරිවැය 90,000යි විකිණීම කරන්නේ සිර 20ක ලාභ තියාගෙන. ඒතර මෙතෙන්දී භාණ්ඩයේ පිරිවැය දීලා තිබුණාට විකුණුම් මිල දීලා තිබුණේ නැහැ. අපි විකුණුම් මිල හොයාගන්න ඕනේ. විකුණුම් මිල හොයාගන්නේ මේ විදිහට.
දැන් පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. පිරිවැයට ලාභයක් එකතු කළාම වෙනවා විකුණුම් මිල. මේ ගාන කියන්නේ පිරිවැයට සිර 20ක ලාභයක් එකතු කරලා බලනවා. එකතු කළාම තමයි විකුණුම් මිල එන්නේ. අපි ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම පිරිවැය 100 නම් ලාභය 20යි. එහෙනම් විකුණුම් මිල 120යි. හොඳයි අපි දැන් බලමු 90000කට පිරිවැය වූ තොගයක විකුණුම් මිල කීයද? ඒක මෙහෙම හොයන්නේ. 90,000 පිරිවැය 90,000 කියන්නේ පිරිවැය හෙවත් 100. නම් අපිට අවශ්‍ය මොකද්ද? විකුණුම් මිල. විකුණුම් මිල 120. ඒතර 90,000 100ෙන් බෙදලා 120ෙන් වැඩි කරාම උත්තරේ තමයි 90,000ක පිරිවැය වූ තොගේ විකුණුම් මිල. ඒක බලන්න විකුණුම් මිල කී දෙන්නේ? එක බිඳුවෙන් මේ බිඳුව කැපුණා. 900 වැඩි කිරීම 120. උත්තරේ 1,08,000. මේ තමයි විකුණුම් මිල නේද? පැහැදිලිද? ତොර පිරිවැයට 20ක ලාභ තියන් විකුණන්නේ. පිරිවැය 100 නම් ලාභය 20යි. එමනම් විකුණුම් මිල 120යි. ප්‍රතිශත භාවිතයෙන් මේ හොයාගන්නේ. 90,000 කියන්නේ පිරිවැය හෙවත් 100 නම් විකුණුම් මිල 120. තොර 90,000 බෙදීම 100 වැඩි කිරීම 120 උත්තරේ 1,08,000. එහෙනම් මේකේ තේරුම මොකද්ද? පිරිවැය 90,000ක තොගයක් 1,08,000කට මුදලට විකිරීම. තොර එතනත් තොර තියෙනවා අපිට ගන්න පුළුවන් ගනුදෙනු දෙකක් වශයෙන් පිරිවැය 90,000ක තොගයක් 120ක ලාභතිය වික්කාම තොද ගනුදෙනු දෙකක් තියෙනවා. මොකද්ද? 1,08,000කට භාණ්ඩ වික්කා මුදල් වැඩි වීම 1,08,000යි විකුණුම් ආදායම වැඩි වීම 1,08,000යි. පිරිවැය 90,000ක තොගයක් නෙවික්කේ තොග අඩු වීම 90,000යි විකුණුම් පිරිවැය වැඩි වීම 90,000යි. අපි වාර්තා කරමු මේ විදිහට මුලින්ම විකුණුම් ආදායම 1,08,000නේ මුදල් වැඩිවීම 1,08,000 දහස් වලින් කියන්නේ 108යි කියලා වත්කම් තිරු දාන වැඩිවීම 1,08,000යි 108යි මේ තමයි මුදල්. අනිත් පැත්තේ විකුණුම් ආදායම වැඩි වෙනවා 1,08,000කින්. ආදායම වැඩිවීම 108යි දහස් වලින් ඒ මොකද්ද? විකුණුම්. ඊළඟට 90,000ක තොගයක් නෙවික්කේ තොගේ අඩු වෙනවා 90,000කින් ඒ කියන්නේ 90කින් දහස් වලින් සහ විකුණුම් පිරිවැය කියන වියදම වැඩිවීම 90යි. වත්කම් තුල දන ඍණ 90යි වත්කම් තුල ඍණ 90යි ඒ තමයි තොග. අනිත් පැත්තෙන් වියදම් තිරුව වැඩිවීම 90යි ඒ මොකද විකුණුම් පිරිවැය. ඇදලා නේද? අපි යමු ඊළඟ අභ්‍යාසයට ඊළඟ ගනුදෙනුවට. කාර්තුවට අදාළ කඩකුලිය මුදලින් ගෙවුවා රුපියල් 15000යි. මේ කාර්තුවේ සම්පූර්ණ කඩකුලිය වියදම රුපියල් 15000ක් මුදලින් ගෙවලා තියෙනවා. මොකද වෙන්නේ? මුදල් කියන වත්කම අඩුවීම 15000යි කඩකුලිය කියන වියදම වැඩිවීම 15000යි. අපි ලියනවා මේ විදිහට. වත්කම් තිරුව අඩුවීම 15000යි. ඒ කියන්නේ දහස් වලින් 15යි. ඒ තමයි මුදල්. වියදම් තිරුව වැඩිවීම 15යි. ඉංගත අයිතම කඩකුලිය. මුදල් අඩු වෙනවා වියදමක් වැඩි වෙනවා. බලන්න ඊළඟ ගනුදෙනුව මොකද්ද කියලා. කාර්තුර අදාළ සේවක වැටුප් රුපියල් 30000න් 20000ක් මුදලින් ගෙවුවා. අපේ ගිණුම් කාලච්ඡේදයේ කාර්තුවයි මේ කාර්තුවේ වැටුප් තිබිලා තියෙන රුපියල් 30000ක්. හැබැයි මේ වලට මුදලින් ගෙවලා තියෙන කීයද? 20000යි. ඒතකොට ඒකේ තේරුම තව 10000ක් ගෙවන්න තියෙනවා. ඒතකොට ගැළපුම් සංකල්පය අනුව අපි ගන්නේ කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය. ඒතකොට කාලච්ඡේදයට අදාළ වියදම රුපියල් 30000යි. මුදල් අඩුවෙන් 20000යි. තව 10000ක් ගෙවන්න තියෙන වගකීමක් වැඩි වෙනවා.
તો මේ ගනුදෙනු නිසා ප්‍රතිඵල තුනක් අත් වෙනවා. මූලික වශයෙන් එකක් තමයි වත්කමක් අඩු වෙනවා මුදලින් ගෙවන 20 දහස් වලින් කුත් 20යි. ඒ තමයි මුදල්. වියදමක් වැඩි වෙනවා රුපියල් 30000කින්. කාලච්ඡේදයේ වියදම 30000. එන වියදම් తీරුව ධන 30000 කියන්නේ දහස් වලින් 30යි. මොකක්ද ඒක? වැටුප්. නමුත් මේ 30000න් තාම 20000යි ගෙවලා තියෙන. තව 10000ක් ගෙවන්න තියෙනවා. ඒක මොකද්ද? වගකීමක්. උපචිත වියදම් කියන වගකීම නේද? වගකීම වැඩිවීම 10යි. ඒ මොකද්ද? උපචිත වැටුප. හරිනේ? මුදල් අඩුවීම 20000යි. දහස් වලින් අපි 20යි කියලා ලියුවේ. වියදම් වැඩිවීම 30000යි. දහස් වලින් 30යි. තව 10000ක් හිඟයි උපචිතයි. ඒක වගකීමක්. උපචිත වැටුප වැඩිවීම 10000යි. ඔය විදිහට සමීකරණයේ ප්‍රතිඵල වාර්තා කිරීම කරනවා. බලන්න අවසන් ගනුදෙනුව මොකද්ද කියලා? ණයගැතියන්ගෙන් රුපියල් 2000ක් බොල්නාස්සේ කපහරිනවා. ණයගැතියන්ගෙන් අපට අය වෙන තියෙන මුදලින් 2000ක් බොල්නාස්සේ කපහරිනවා. මොකද්ද ප්‍රතිඵල දෙක? ණයගැති වත්කම 2000කින් අඩු වෙනවා සහ ඒක බොල්නා කියන්නේ වියදම. වියදම් වැඩිවීම 2000යි. අපි නම් වාර්තා කරමු සමීකරණය තුළ මේ විදිහට ණයගැති වත්කම අඩු වෙනවා 2000කින් නේ. දහස් වලින් කිව්වොත් 2යි. එන 2යි ණයගැති. අනික වියදමක් වැඩි වෙනවා 2000කින්. වියදම් తీරු වැඩිවීම ධන 2යි. දහස් වලින් 2යිනේ. මොකද්ද වියදම? බොල් ණය. බොල් ණය කියන වියදම වැඩි. ඒ කියන්නේ ලාභය අඩු වෙනවා. ඒ කියන්නේ හිමිකම අඩු වෙනවා අවසානයේ. අනිත් පැත්තෙන් ණයගැතියන් අඩු වෙනවා. දැන් මේ ප්‍රශ්නේ අපෙන් අහලා තිබෙනවා මුලින්ම ගිණුම් කරන සමීකරණයට බලපෑම වාර්තා කරන්න අපි කළා පෙන්නුවා. දැන් අපි ඊළඟට අහනවා අපෙන් මේ කාලච්ඡේදය සඳහා ලාභය හෝ අලාභය ගණනය කරන්න නැත්නම් ආදායම් ප්‍රකාශනය සාදන්න. හොඳයි. අපි එතනට යනකොට ළමයි ආදායම් ප්‍රකාශනයක් අපි මෙහෙමයි හදන්නේ. මුලින්ම ආදායම් ප්‍රකාශනය මෙහෙම රූල් කරගන්නට ඕනේ. ඊළඟ ව්‍යාපාර එකකේ නම කාලච්ඡේදය ආදායම් ප්‍රකාශනය කියලා ලියන්නට ඕනේ. මොකද ව්‍යාපාරයේ නම ජයලතාගේ ව්‍යාපාරය. ලියන මෙහෙම මුලින්ම ජයලතාගේ ව්‍යාපාරය. මොකද කාලච්ඡේදය 2020 වසරේ පළමු කාර්තුව. අපි ඒක මෙහෙම ලියන්නේ 2020 එක්කෝ මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය. අවසන් වූ කාර්තුව. නැත්නම් පළමු කාර්තුව. 2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ගිණුම් කාලච්ඡේදයේ කාර්තුව සඳහා ආදායම් ප්‍රකාශනය. හොඳයි. අපි මුලින්ම දාන්නේ ආදායම්. මුලින්ම අපි ආදායම් කියලා ලියනවා. ඊපස්සේ අපි මේකෙත් කිරීම සුද්ධ ලාභය ගණනය කිරීම කරමු. ඉන්න අඩු කළා වියදම්. මොනවාද මේ කාර්තුවේ සිද්ධ වෙලා තියෙන ආදායම්? අපිට පුළුවන් කලින් පිළිතුරෙන් හොයාගන්න. දැන් මෙතන ආදායම් දෙකක් තියෙනවා. විකුණුම් ආදායම් දෙකක් තියෙනවානේ. එකක් 80යි අනෙක 108යි. අත කාලච්ඡේදයේ මුළු ආදායම කීයද? 80යි 108යි. ඒත් 188යි දහස් වලින් නේද? අපි මේක දහස් වලින් ලියමු. මෙම ආදායම් ප්‍රකාශන රුපියල් දහස් වලින් හදමු. රුපියල් දහස් කියලාම ලියලා. ආදායම් අපි දාමු විකුණුම්. ඉලක්කම් දෙක එකතු මතකනේ 80යි 108යි එකතු කළාම 188යි. එච්චර ආදායම් තිබුණ නිසා අපි කොලෙම තිරුට දාමු 188. අඩු කළා වියදම්. බලන්න මොනවද තියෙන වියදම්? වියදම් తీරු තියෙනවා වියදම් කිහිපයක් මේ. විකුණුම් පිරිවැය 50යි, ෂෙයා 4යි, ආයි විකුණුම් පිරිවැය 90යි, කඩකුලී 15යි, වැටුප් 30යි, පොල් ණය 2යි. විකුණුම් පිරිවැය ඉස්සලාම ගමු විකුණුම් පිරිවැය තියෙන දෙපාරක් 90යි 50යි එකතු කරාම කිව්වේ 140යි. අපි ඉස්සලාම දාමු විකුණුම් පිරිවැය 140යි 90යි 50යි නේ.
විකුණු පිරිවැය 140,000 වලින් +40,000 කියන එක. තව මොනවද වියදම් තිබ්බේ? ඉතින් ෂය වියදම් තියෙන 4ක්. දැන් ෂය 4යි. හතරයි. තව මොනවද තියෙන වියදම් බලන්න. විකුණු පිරිවැය ගත්ත ෂය ගත්ත ඊළඟ තියෙනවා කඩකුලි 15යි. දැන් කඩකුලි 15ක් 10 වලින් තව මොනවද තිබ්බේ බලන්න වියදම්. වැටුප් තියෙනවා 30ක්. වැටුප් 30යි. තව බලන්න වියදම් මොනවද තිබ්බේ කියලා. බොල් ණය තියෙනවා දෙකක්. දෙකකින් 2000යි නේ. බොල් ණය චරයි වියදම් තියෙනවා. ආදායම් දෙකක් තියෙන එකතු එකම ආදායම් වර්ගය අයිතම 188යි මේ ටික වියදම්. එහෙනම් බලමු ආදායම් 188 වියදම කීයද කියලා. 5 3 9 2 11 එකක් ඉතුරුයි. 5යි 6 3 9යි 190 9 11යි 5යි 9යි 191. මේක අපි ආදායමෙන් අඩු කරන්න ඕනේ. ආදායම් තියෙන 188ක් වියදම තියෙන 191ක්. එතකොට පේන ආදායම වල වියදම වැඩි. ඒ කියන්නේ අලාභයක් මෙතන තියෙන්නේ නේද? එහෙනම් බලමු අලාභය කීයද කියලා. අලාභය කීයද? 3යි 3 කියන්නේ 3000. ඍණාගයක් අතර ඉන්නේ. ඍණාගයක් ආව නිසා අපි ලියමු සුද්ධ අලාභය කියලා. මේක සුද්ධ අලාභය. ධනාගයක් කවන ලාභයක් ඍණාගයක් ආපු නිසා අලාභයක්. તો ලාභයක් ආව නම් හිමිකමට එකතු කරනවා. අලාභයක් ආව නම් හිමිකමෙන් අඩු කරනවා මූල තත්ත්ව ප්‍රකාශනයේදී. හොඳයි. ඔය තමයි ප්‍රශ්නේ දෙවෙනි කොටස. ප්‍රශ්නේ තුන්වෙනි කොටසෙන් අපෙන් අහනවා මේ ව්‍යාපාරේ කාලච්ඡේදයේ අවසාන දිනට මූල තත්ත්ව ප්‍රකාශනය පිළිල කරන්න කියලා. ඒතර මූල තත්ත්ව ප්‍රකාශනය අපි හදනකොට මූල තත්ත්ව ප්‍රකාශනයට අපි දාන්න ඕනේ මොනවද? මේ ව්‍යාපාරේ මාර්තු 31 දිනට පවතින වත්කම් වගකීම් සහ හිමිකම්. හොඳයි. අපි නම් මූල තත්ත්ව ප්‍රකාශනය හදමු මේ විදිහට. ඉස්ලාම් රූල් කරලා ව්‍යාපාරේ නම ලියන උඩින්ම ජයලතාගේ ව්‍යාපාරය කවද්ද මූල තත්ත්ව ප්‍රකාශනය හදන්නේ? 2020 මාර්තුනේ මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. අපි වත්කම් මුලින්ම දාමු. දැන් බලමු මේ අපිට පුළුවන් වත්කම් හඳුනා ගන්න අර සමීකරණයක් වෙනස් වීම ලියපු තීරුව තුළ තියෙන වත්කම්. ඉතින් වත්කම් අයිතමෙන් එක්ක මොනවද තියෙන වත්කම්? මුදල් තියෙනවා, තොග තියෙනවා, ණයගැතිය තියෙනවා, උපකරණ තියෙනවා. දැන් මේවායේ අවසාන ශේෂය දාන්නට ඕනේ. දැන් මේ ව්‍යාපාරේ පටන් ගත්තේ මේ අවුරුද්දේ මාර්තු මාසයේ මේ අවුරුද්දේම නිසා ආරම්භක ශේෂයක් නැහැ. අවුරුද්ද මුල ශේෂයක් නැති නිසා අපිට පහසුයි මෙතන එක් එක් අයිතමය ගලපලා ඒවයේ අදාළ වටිනාකම් ලියවන හරියි. ඒතර මෙතන වත්කම් තියෙනවා උපකරණ, තොග, ණයගැති, මුදල්. වත්කම් තියෙනවා කියද්දි 4ක් නේද? අපි ඉස්සලාම වෙන වත්කම් 4 අයිතම ටික ලියාගමු මුලින්ම. උපකරණ තිබුණා. ඊළඟට තොග තියෙනවා. ණයගැතියෝ ඉන්නවා. තව මුදල් තිබ්බනේ. දැන් අපි කරන්න ඕනි මේ එක් එක් වත්කමේ අවසාන ශේෂය ගන්න ඕනි. අවසාන ශේෂය ගන්නේ මෙතන ගලපලා ගන්න ඕනේ. අපි ගමු උපකරණ. උපකරණ බලන්න උපකරණ කියන වත්කමට බලපෑම් ඇති වෙලා තිනවා. මෙතන ධන 120යි. ආයි උපකරණ ඍණ 4යි. මතකද උපකරණ 120ක් ගත්තා 4ක් ක්ෂය කළානේ. දැන් උපකරණ වටිනාකම කී දෙනා? 120 ගත්තා 4ක් ක්ෂය කළානේ. ඒතර උපකරණ තියෙනවා 120න් 4ක් ගියාම 116යි. අපි උපකරණ වත්කමේ අගය වශයෙන් ලියන 100 කීයද? 16 10 වලින්
උපකරණ 116යි කියලා ලියනවා. ඊට පස්සේ තොග. බලන්න තොගවත්කම අරගෙන තොගේ තියෙනවා ධන 200ක්, ආය ඍණ 50ක්, ආය ඍණ 90ක්. තොගේට තියෙනවා අයිතමෙන් බල ගනුදෙනු තියෙනවා 1යි 2යි 3ක්. ඒ ගනුදෙනු තුනේ බලපෑම් වල අවසන් ප්‍රතිඵලය ගන්න 200 ධන 50ක් අඩු වුණාම 150යි. ආය අඩු වෙනවා කීයද? 90ක්. උතර තොගවත්කමේ අවසන් ශේෂය කීයද? 60යි. 200ට 50ක් අඩු වෙනවා 90කුත් අඩු වෙනවනේ. 250ක් ගියම 150යි ආය 90ක් ගියම 60යි. එහෙනම් තොගවත්කමේ අවසන් ශේෂය කීයද? 60යි. ඊට පස්සේ ණයගැතිවත්කම. ණයගැතිවත්කම බලන්න. ණයගැතිවත්කමට තියෙනවා ගනුදෙනු 1යි 80කින් වැඩි වෙලා තියෙනවා. අපෝ ණයගැතිය 2කින් අඩු වෙලා තියෙනවානේ. ගනුදෙනු 2යි 80ක් තියෙනවා වැඩිවීමක් තියෙනවා 2ක් අඩු වෙලා තියෙනවා. නම් 80න් 2ක් ගියාම කීයද අවසන් ශේෂය? 78යි. તો ණයගැති ශේෂයේ අවසාන අගය 78යි. ඊට පස්සේ මුදල්වත්කම බලන්න මුදල්වත්කමේ වෙනස් වීම වල අවසන් ප්‍රතිඵලය මුදල් මෙතන 900කින් වැඩි වෙලා තියෙනවා 120කින් අඩු වෙලා තියෙනවා ආයි 15කින් අඩු වෙලා තියෙනවා 20කින් අඩු වෙලා තියෙනවා ගණතුරු 4ක් තියෙනවා 900 තියෙන මුලින්ම 120ක් අඩු වෙනවා. તો 900න් 120ක් ගියාම කීයද? 780යි. 780න් ආපහු 15ක් අඩු වෙනවා. 780න් 15ක් ගියාම කීයද? 765යි. 765න් ආයි 20ක් අඩු වෙලා තියෙනවා. 745යි. නැවත බලන්න මුදල් ධන 900යි ආයි මුදල් ඍණ 120යි. તો 900න් 120ක් ගියාම 780යි. 780න් ආයි මෙතන මුදල් තියෙන 108ක් එකතු වෙලා තියෙනවා නේ. ඔව්. 900යි මෙතන මුදල් 120ක් අඩු වෙනවා 780යි ආයි 108ක් එකතු වෙනවා 780යි 108යි කියන්නේ කීයද උතර 888යි 888න් ආපහු 15ක් අඩු වෙනවා 888න් 15ක් අඩු වෙන්න ඕනි 888න් 15ක් අඩු කරන්න ඕනි. එතකොට භාග්‍යම 3යි 873යි එකකින් ආපහු 20ක් අඩු වෙන්න ඕනි 20ක් අඩු කළාම මුදල් ශේෂය කීයද 853යි මුදල් අවසාන ශේෂය 853යි දාන මුදල් අවසාන ශේෂය 853යි කියලා ඔන්න වත්කම් 4යි තියෙන්නේ ඒ වත්කම් 4 එකතු අපි ගමු එහා පැත්තට 14යි 17 එකක් ඉතුරුයි 2යි 8යි 15යි 20යි දෙකක් ඉතුරුයි 3යි 11යි 1107යි මුළු වත්කම් ප්‍රමාණය 1107යි ඉතින් මුළු වත්කම් දහස් වලින් ඊට පස්සේ අපි ගන්නවා හිමිකම බලන්න සමීකරණ හිමිකමේ අවසාන ශේෂය කොහොමද කියලා හිමිකම නියෝජනය කරනවා මෙතන ප්‍රාග්ධනය ලාභය ගැළලි නේද ප්‍රාග්ධනය 900ක් තියෙනවා ගැළලි සිදු කරලා නැහැ ලාභය නෝ ආදායම් වියදම් වල වෙනස. ඒතර ප්‍රාග්ධනය කියලා දානවා අපි 900ක් ලාභය තමයි අලාභයද මේ කාලේ අලාභයක් ආවේ 3ක් නේ නේ අලාභය අඩු කරන්න ඕනේ ලාභයක් තිබුණා එකතු කරනවා අලාභයක් නිසා අඩු කරනවා අඩු කළා සුද්ධ අලාභය 3ක් අඩු වෙන්න ඕනි 900 3ක් ගියාම කීයද 897යි ඊට පස්සේ දානවා වගකීම් මොනවද මේ ගන්න තියෙන වගකීම් බලන සමීකරණ තුලින් වගකීම් තියෙන මෙතන නැහිම ඉන්නවා 200ක් උච්චරයි නැහිම වෙනස් වෙලා නැහැ උපචිත වැටුප් තියෙනවා 10ක් වගකීම් දෙකක් තියෙනවානේ නැහිමි 200ක් තියෙනවා කිව්වා උපචිත වැටුප්
10ක් තියෙනවා. මේකත් රුපියල් 1000 වලින් නිසා උඩින් අපි 1000 කියලා ලියාගමු. તો සම්පූර්ණ වගකීම් තියෙනවා 210ක්. તો එකතු කරලා බලන්න 7යි 9යි 10යි 10යි 1100. වත්කම් එකතුවත් 1107යි. හිමිකම් හා වගකීම් එකතුවත් 1107යි. මෙතන ලියනවා හිමිකම් හා වගකීම් කියලා. ළමයිද අපිට මේ අභ්‍යාසයේ අනුව මූල තත්ත්ව ප්‍රකාශනයේදී පැහැදිලිව පේනවා වත්කම් එකතුව 1000 වලින් 1107යි. හිමිකම් හා වගකීම් එකතුව 1107යි. දැන් ළමයි ගණන් හදනකොට අපි අනිවාර්යෙන් බලන්නේ අවසාන උත්තරයේ වශයෙන් මූල තත්ත්ව ප්‍රකාශනය මේ වගේ සමාන වෙනවද කියන එක. අපේ අභ්‍යාසය අපි නිවැරදිව හැදුවා නම් අනිවාර්යයෙන්ම සමාන වෙන්නම ඕනේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනි මේ විදිහට සමාන වූ පමණින්ම මූල තත්ත්ව ප්‍රකාශනය වත්කම් ලාගය හිමිකම් හා වගකීම් වල එකතුවට සමාන වූ පමණින්ම අභ්‍යාසයේ 100%ක්ම නිවැරදිව හැදුවා කියලා පිළිගන්නත් බෑ. ඒ නිසා විභාගවලදී ඔබට මේ විදිහට එකතු සමාන වුවත් වෙලාව තිබෙනවා නම් ඊළඟට බලන්න හුඟක් වෙලාවට මේක මෙතෙන්දී ගණනය කිරීම දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ ගණනය කිරීම දෝෂ තිබුණොත් එතින්දී වෙන්නේ මේක සමාන වුණත් වැරදි තියෙන්න පුළුවන්. මේ අභ්‍යාසයේදී ඔබ සැලකිල්ලෙන් බැලුවොත් අපි අතින් ගණනය කිරීමේ දෝෂයක් මතුවලා තිබුණා. උපකරණ ඡය ගන්නකොට උපකරණ ඡය වටිනාකම උනේ උපකරණ වල පිරිවැය පොර මතක ඇති 1,20,000යි ඵලදායී ජීවිත කාලය අවුරුදු 10යි. අපේ මෙතන ජීවිත කාලය උනේ ගිණුම් කාලච්ඡේදය උනේ මාස 3යි. අපි උපකරණ ඡය ගණනය කිරීමේදී කොහොමද කළේ? උපකරණ වල පිරිවැය 1,20,000යි අවුරුදු 10 ජීවිත කාලය කිව්වා. අවුරුදු 10 නම් එක අවුරුද්දක ෂෙයා වෙන්නේ 12,000යි. අපි මෙම අභ්‍යාසයේ ගිණුම් කාලච්ඡේදය මාස 3යි. එහෙනම් මේක අපි 12න් බෙදලා 3න් වැඩි කරන්නට ඕනේ. ඒක තමයි ෂෙයා වෙන්නේ මාස 3 ෂෙයා. તો 12න් බෙදලා 3න් වැඩි කරාම උත්තරේ වෙන්නට ඕනි කීයද? 3000යි. නමුත් අපි මේ අභ්‍යාසය තුළ උපකරණ ෂෙයා කියලා වාර්තා කළේ කීයද? 4000යි. 10 වලින් නම් 4යි. ඒ අනුව දැන් පිළිතුර ශේෂපත් මූල තත්ත්ව ප්‍රකාශනයේ සමාන වුවත් දෝෂයක් තියෙනවා. දැන් මේ වගේ අවස්ථා ගණනාවක් අපිට ගණන් වලදී සමු වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ තැන් වලදී ක්‍රියා කරන්න ඕනේ මෙහෙමයි. අපිට වෙලාව ගොඩක් තිබෙනවා නම් නැවත ගණන මුලින් ඉඳන් හදාගන්න පුළුවන්කමක් තිබෙනවා නම් එහෙම කළාට වරදක් නැහැ. නමුත් ගණන සම්පූර්ණයෙන් අවසන් කර තිබෙදී නැවත ආපහු මුලින් ඉඳන් නිවැරදි කරගෙන එක අවශ්‍ය නැහැ. ඒ සඳහා තිබෙනවා ක්‍රමවේදයක්. ඒකට අපි කියනවා පිළිතුරු ආවරණ සටහන. අපේ උත්තරෙත් සමග පරීක්ෂකවරයාට අපි දැනුම් දෙනවා මුලින්ම පිළිතුරු ආවරණ සටහන කියලා ප්‍රකාශනයක්. ඉතින් ප්‍රශ්න අංකේ දාලා කියන්න ඕනි මෙහි ෂය වියදම රුපියල් 4,000ක් නොව රුපියල් 3,000ක් විය යුතුයි. ඒ අනුව ආදායම් ප්‍රකාශනයේට යා යුතු වගේ ෂය වියදම රුපියල් 4,000ක් නොව 3,000යි. ඒ ප්‍රතිඵලයක් වශයෙන් ලාභය දැන් වියදම අඩු වෙනවනේ. ලාභය තව රුපියල් 1000කින් වැඩි වෙන්න ඕනේ. ලාභය රුපියල් 1000කින් වැඩි විය යුතුයි. ඒ වගේම ශේෂපත් මූල තත්ත්ව ප්‍රකාශනය තුල දැන් මෙතන 1,20,000න් 4,000ක් අඩු කළාම තමයි 1,16,000 විත් තිබෙන්නේ 10 වලින්. නමුත් ෂය වියදම 3,000ක් අඩු කළා නම් මෙතන උත්තරේ 1,17,000යි. ඒ නිසා අවසානයේ වශයෙන් කියනෝනේ මෙහි ආදායම් ප්‍රකාශනයට යා යුතු ෂය අගය 4,000 නව 3,000ක් විය යුතුය. ඒ අනුව ශුද්ධ ලාභය විය යුතු වන්නේ අලාභය තව 10කින් අඩු වෙන්න ඕනි. ඒ වගේම උපකරණ වලගේ මූල තත්ත්ව ප්‍රකාශන උපකරණ වලගේ 1,16,000ක් නොව 1,17,000ක් වේ යුතුයි කියලා ලිව්වහම සටහනක් වශයෙන් ලිව්වහම පිළිතුරු ආවරණ සටහනක් වශයෙන් ලිව්වහම ඔබගේ පිළිතුරට හානියක් වෙන්නේ නැහැ. ඒක ඉදිරියටත් අපි ඉස්සරහටත් අපි කරමු. ඒ කියන්නේ යම් විදියකින් අතපසුවීම් වැරදි වෙන්න පුළුවන් දරුවන් අතින්. ඒ වගේ තැන්වලදී දරුවන්ගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ලකුණු අහිමි නොකර ලබා ගන්න තමයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. ඒ වගේ තැන්වලදී මූල තත්ත්ව ප්‍රකාශන සමාන වුණත් වෙලාවක් තිබෙන නැවත ගණනය කරලා බලන්න අඩුපාඩුවක් තිබුණා අර වගේ සටහනකින් අනාවරණය කරන්න.